මේ පාඩම විභාගෙදී වැදගත් විශාල නියෝජනයක් සිද්ධ වෙන පාඩමක්. මේ ඇසුරින් ප්‍රශ්න කීපයක් විභාගෙදී නිර්මාණය වෙනවා. මේ පාඩමේ නිසා අපි නිවැරදිව ග්‍රහණය කරගන්න ඕනේ, අල්ලගන්න ඕනේ. සහ හොඳින් අහගෙන ඉන්න. සමාස කියන වචනය මං කඩනවා සන් ආස කියලා. උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි. සමාස කියන වචනය මං ඛණ්ඩනය කරනවා සන් ආස කියලා. සන් ආස. සන් කියන එකේ තේරුම මනාව කියන එක. ආස යන වචනේ තේරුම ගැළපීම කියන එක. එනිසා සමාස කියලා කියන්නේ මනාව ගැළපීම කියන එක. සමාස කියලා කියන්නේ මනාව ගැළපීම කියන එක. බඩේ වචනේ මේ විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. මනාසේ ගැළපීම. වෙන් පවත්නා පද දෙකක් හෝ කීපයක්. පද දෙකක් හෝ කීපයක් එක්කර ගලපා ගැනීම සමාසවලදී සිද්ධ වෙනවා. පද දෙකක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. පද දෙකක් හෝ කීපයක් එක්කර ගලපා ගැනීම සමාසවලදී සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගවයාගේ මස්. මේ ගවයාගේ මස් කියන තැන වචන දෙකයි තියෙන්නේ. පද දෙකයි තියෙන්නේ. එක අපි එක පදයක් බවට පත් කරන ගව මස් කියලා. ගවයාගේ මස් ගව මස්. ගවයාගේ මස් ගව මස්. පද දෙකයි තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් ගලින් කළ පඩි. ගලින් කළ පඩි. ගල් පඩි. ගල් පඩි. ගලින් කළ පඩි ගල් පඩි. එතන තියෙන පද තුනක්. එහි තියෙනවා පද තුනක්. ගවයාගේ මස් කියන තැන පද දෙකයි තියෙන්නේ. ගලින් කළ පඩි කියන තැන පද තුනක් තියෙනවා. ගල් පඩි. ගලින් කළ පඩි ගල් පඩි. ඒ පද තුනක් තනි පදයක් බවට පත් වෙලා තියෙනවා. එතන පද දෙකක් තනි පදයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉරද හඳද. ඉරද හඳද. මෙතන තියෙන පද හතරක්. ඉර කියන්නේ එකක්, ද කියන්නේ එකක්, හඳ කියන්නේ එකක්, ද කියන්නේ එකක්. මේ පද හතරක්. මේ දයන්නත් පදයක්. ඔයාලා දන්න එක නිපාත පදයක්. එක එක පදයක් බවට පත් වෙනවා ඉර හඳ කියලා. තනි පදයක් බවට පත් වෙනවා. තර පද හතරක්. පද හතරක් තනි පදයක් බවට පත් වෙනවා. පද හතරක්. තෙල්ද මල්ද පහන්ද. තෙල් මල් පහන්. මේ පද හයක් තනි පදයක් බවට පත් වුණා. වෙනව තියෙන පද හයක් තනි පදයක් බවට පත් වුණා. තෙල් මල් පහන් කියන. තෙල්ද මල්ද පහන් තෙල් මල් පහන්. පද හයක් තනි පදයක් බවට පත් වුණා. පද හයක්. බඹහුද සුරයෝද නරයෝද
නාගයෝද. මෙතන තියෙන පද 8ක්. ඒ පද 8ම තනි පදයක් කරන්න පුළුවන්. බඹසුර නරනා කියලා. බඹසුර නරනා කියලා. සමාසවලදී ඒ නිසා වෙන්ව තියෙන පද දෙකක් හෝ කීපයක් සමාසවලදී මයි දරුවනේ වෙන්ව තියෙන පද දෙකක් හෝ කීපයක් දෙකක් වෙන්න පුළුවන් ඊට වඩා වැඩි ගාණක් වෙන්න පුළුවන් වෙන්ව තියෙන පද දෙකක් හෝ කීපයක් එක් පදයක්සේ ගලපා ගැනීම සමාසවලදී සිද්ධ වෙයි. වෙන්ව තියෙන පද දෙකක් හෝ කීපයක් එක් පදයක් බවට භාෂාව සංක්ෂේප කර ගැනීමක් භාෂාව කෙටි කර ගැනීමක් සිද්ධ වෙයි. මේ භාෂා කෙටි කිරීමක් සිද්ධ වෙයි. නේද? භාෂා භාවිතය පහසුයි මේකෙන්. අපි වචන ගොඩාක් කියන්න ඕන එක අපිට එක් වචනයක් හෙට කියන්න පුළුවන්. වචන ගොඩාක් ලියන්න ඕන එක අපිට එක වචනයක් හෙට ලියන්න පුළුවන්. ඒ නිසා උච්චාරණයේදී ලේඛනයේදී දෙකේදීම අපට යම් පහසුවක් දැනෙනවා. සමාස කියලා කියන්නේ බස හැසිරවීමේදී ඊටාම වැදගත් ඊටාම අවශ්‍ය වන ව්‍යාකරණාංගයක් සමාස. මේ සමාස පිළිබඳ විවිධ විග්‍රහයන් තියෙනවා. විවිධ හැඳින්වීම් තියෙනවා. ඔයාලට මම මේ මාසෙට අදාළව සමාස පිළිබඳ ටියුට් එකක් දුන්නා. මේ ටියුට් එක අරගෙන බලන්න මම ඒකේ විවිධ නිර්වචන දීලා තියෙනවා. විවිධ නිර්වචන දීලා තියෙනවා. ඔබ ඔයාලට සමාස පාඩම ග්‍රහණය කරගන්න නේද? ටිකක් වැඩි දුර හොයන කෙනෙකුට විවිධ නිර්වචන ඒ පිළිබඳ එක එක්කෙනා දීපු විවිධ නිර්වචන. වෙන් වාර්තා ඇති શબ્දයක් එක අර්ථයක් ප්‍රකාශ කරන පරිදිත් එක් શબ્දයක් පමණක් පහළ වීම සමාස නම් තියඩෝචි පෙරේරා අපේ රටේ පැරණි ව්‍යාකරණාචාර්යවරයෙකුගේ හැඳින්වීම. කුමාරතුංග මුනිදාස මහත්තයා ප්‍රකෘත සංග්‍රහනාම කියලා සිදස් සංග්‍රහයේ තව ආකාරයකට මේ විදියට සමාස පිළිබඳ නොඑක් නිර්වචන නොඑක් අදහස් තියෙනවා. ඒ අදහස් අතරින් අපට වඩාත්ම ඍජු ලෙස දැන සිටිය යුතුයි සිදත් සංග්‍රහ කතුවරයාගේ අදහස. මම ඒක විග්‍රහ කරන්නම් වෙනම. ඉස්සෙල්ලා ලියන්න මෙහෙම. ඉස්සෙල්ලා ලියා ගන්න. ලියා ගන්න දරුවනේ. සන්දන ආස. සන්දන ආස. සන්දන ආස. යන පදානු දෙකෙහි එකතුවෙන් යන පදානු දෙකෙහි එකතුවෙන් සමාස යන පදේ නිර්මාණය වී ඇත. සමාස යන පදේ නිර්මාණය වී ඇත. ආසයන්ෙන් ගැලපීම යන අර්ථයත් ආසයන්ෙන් ගැලපීම යන අර්ථයත් ප්‍රකාශ වේ. ඒ අනුව සමාස යනු මනාව එක්කර ගලපා ගැනීම යන මනාව එක්කර ගලපා ගැනීම යන
අර්ථය හඟවාලන්නකි. අර්ථය හඟවාලන්නකි. වෙන්ම පවත්නා පද දෙකක් හෝ කීපයක් එක්කර ගලපා ගැනීම මෙහිදී සිදුවන බව පැහැදිලිය. නිදසුන් කියලා ඔය ටික ලියන්න. නිදසුන් කියලා ලියන්න. ගවයාගේ මස් ගව මස් ගලින් කළ පඩි ගල් පඩි ඉරද හඳද ඉරහඳ තෙල්ද මල්ද පහන්ද තෙල් මල් පහන් බඹහුද සුරයෝද නරයෝද නාගයෝද බඹසුර නරනා බඹහුද සුරයෝද නරයෝද නාගයෝද බඹසුර නරනා හරි. මේ අහන්න. සමාස සිදත් සංගරාවේ හඳුන්වලා තියෙන විදිය අපට මේ පාඩම තේරුම් ගන්න ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ නිර්වචනය මම ඔයාලට විශේෂයෙන් හොවා දක්වන්නේ සිදත් සංගරාවේ තියෙන සන්නදියර කියලා. සන්නදියර කියලා අපි කියන්නේ සංඥා අධිකාරය. සන්නදියර. ඒ සන්නදියරේ අපට කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඒ කියනවා නේ සදන්සියව එක සද අයුරක්සේ ගලපනු සමස් නම් එක සද අයුරක්සේ ගලපනු සමස් නම් සිදත් සංගරා අතුවරයා අපට කියනවා නන් සදන්සියව නේ සදන්සියව නේ කියන්නේ නොඑක් සදන් කියන්නේ ශබ්දයන් සියව කියන්නේ සමූහයක් එක සද අයුරක්සේ එක් શબ્දයක්සේ එක සද අයුරක්සේ කියන්නේ එක් શબ્දයක්සේ
ගලපනු සමස් නම් ගැලපීම සමාස නම් නොඑක් ශබ්ද සමූහයක් එක් ශබ්දයක්සේ ගැලපීම සමාස නම් නොඑක් ශබ්ද සමූහයක් එක් ශබ්දයක්සේ ගැලපීම සමාස නම් ශබ්ද සමූහයක් නේද ශබ්දය අදහස් කරන්න ශබ්ද සමූහයක් ගැන ශබ්ද කියන වචනේ ඔයාලට මම තව ටිකක් අපේ ව්‍යාකරණ අනුකූලව ගත්තොත් පද නොයේ පද එක පදයක්සේ ගැලපීම අර මම දැන් කලින් උදාහරණ දුන්නේ ඒ උදාහරණ අනුව නොයෙක් පද එක පදයක්සේ ගලපා ගැනීම පද ගොඩක් නේද පද කීපයක් එක පදයකට ගලපා ගැනීම සමාස කියලා සන්නදියර කියන කොටස ඒ කියන්නේ සිදතේ මූලිකව ව්‍යාකරණාංග හඳුන්වලා දුන්නු ටික තමයි සන්නදියර කියලා කියන්නේ ඒ කිසියම් අපි හිතමු පරිච්ඡේදයක් කියලා ඒ පරිච්ඡේදය තුල ඒ කොටස තුලදී හඳුන්වලා තියෙන්නේ මේ විදියට හැබැයි සිදතෙම තියෙනවා සමස් අදියර කියලා හේකුත් සමස් අදියර අපි කියනවා සමස් අදියර කියලා සිදතේ තියෙන සමස් අදියර කියලා කොටසක් ඒ සමස් අදියරේ මෙන්න මෙහෙම කියනවා මොකද්ද කියන්නේ ඒ කියනවා කියොලත එක අරුත සබඳව සදන් නනරුත් එවූයූ සමස් විදිනම් එහිබේ දැන් පවස්මෝ කියොලත එකාරුත සබඳව සදන් නනරුත් එවූ සමස් විදිනම් එහිබේ දැන් පවස්මෝ ඒ කියන්නේ එහෙම හඳුන්වලා තියෙන්නේ සිදස් සංගරාවේ සමස් අදියරේදී මේකේ තේරුම මොකද්ද කියොලත එකාරුත කියවේ නම් එක අර්ථයක් ප්‍රකාශ වේ නම් එක අර්ථයක් සබඳව සදන් අනරුත් සම්බන්ධ වීමෙන් શબ્දයන් නානාර්ථවත් නොඑක් අර්ථවත් શબ્දයන් සම්බන්ධ වීමෙන් එක අර්ථයක් ප්‍රකාශ වේ නම් එක අර්ථයක් කියවේ නම් එව්‍යූ සමස් විදි නම් එය සමාස විදි නම් වෙනවා එහි බේ දැන් පවස්මෝ එහි බේදයන් දැන් පවසමි නොයෙක් අර්ථ ඇති පද සම්බන්ධ වීමෙන් ඒකාර්ථයක් ප්‍රකාශ වේ නම් එක අර්ථයක් ප්‍රකාශ වේ නම් එය සමාස විදි නම් වෙනවා එහි බේදයන් දැන් පවසමි එහි බේදයන් දැන් කියන්නම් එහි වෙනස්කම් දැන් කියන්නම් කියලායි මෙතෙන් හඳුන්වන්නේ නේද එතකොට අවස්ථා දෙකකදී සමාස දෙආකාරයකටයි විග්‍රහ වෙලා තියෙන්නේ අවස්ථා දෙකකදී දෙවිදියකට පළවෙනි තැනේදී කියන්නේ නොඑක් ශබ්ද එක ශබ්දයක්සේ ගලපා ගැනීම කියලා දෙවෙනි තැනේදී කියන්නේ නොඑක් අර්ථ එක අර්ථයක්සේ ගලපා ගැනීම. ඒතර ඔයාලා තේරුම් ගන්නමයි දරුවට සමාස අවස්ථා දෙකකදී දෙආකාරයකට විග්‍රහ කරනවා. පළවෙනි අවස්ථාවේදී කියනවා නොඑක් පද නොඑක් ශබ්ද එක ශබ්දයක්සේ ගලපා ගැනීම සමාස කියලා. දෙවෙනි අවස්ථාවේදී කියනවා නොඑක් අර්ථ එක අර්ථයක්සේ ගලපා ගැනීම සමාස කියලා. ඒතකොට අවස්ථා දෙකේදී දෙවිදියකට සමාස ගැන විග්‍රහ කරනවා. ඒතකොට අවස්ථා දෙකේදී දෙවිදියකට සමාස ගැන හඳුන්වන්නේ. නේද? අවස්ථා දෙක දෙවිදියකට සමාස ගැන හඳුන්වන්නේ. පළවෙනි අවස්ථාවේදී කියන දේ නෙමෙයි දෙවෙනි අවස්ථාවේදී කියන. පළවෙනි අවස්ථාවේදී කියන්නේ පද කැටි කර ගැනීමක් ගැන දෙවෙනි අවස්ථාවේදී කියන්නේ අර්ථ කැටි කර ගැනීමක් ගැන. අර්ථ මේ කාර්යයන් දෙකම සමාසවලදී සිද්ධ වෙනවා. මේ කාර්යයන් දෙකම සමාසවලදී සිදු වෙනවා දරුවනේ. මේ කාර්යයන් දෙකම සිදු වෙනවා. නේද? අපි හරියට විග්‍රහාත්මකව බැලුවොත් මේ වැඩ දෙකම සමාසවලදී සිද්ධ වෙනවා.
මේ වැඩ දෙකම සමාසවලදී සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස දැන් මං ඔයාලට මෙහෙම කිව්වොත් නේද? මං ඔයාලට කියනවා ගස්ද වැල්ද ගස්ද වැල්ද. අපි සමාස කරනෝක ගස්වැල් කියලා. ගස්වැල් කියලා සමාස කරනවා. ගස්ද වැල්ද ගස්වැල්. ඒතර මෙතන ඔයාලට පේන ගස්ද වැල්ද මේ පද හතරක් එක් පදයක් බවට පත් වුණා. එක පදයක් බවට පත් වුණා. හැබැයි එක පදයක් බවට පත් වුණාට එක අර්ථයක් වෙලා නැහැ. එක අර්ථයක් වෙලා නැහැනේ. නේද? එක පදයක් බවට පත් වුණා එක අර්ථයක් වෙලා නැහැ. ගස්වැල් කිව්වත් අර ගස්ද වැල්ද කියන තේරුමම තමයි තියෙන්නේ. අර්ථමය වශයෙන් තියෙන ගස්ද වැල්ද කියන තේරුමම තමයි ගස්වැල් කියන එකෙත් තියෙන්නේ. එක අර්ථයක් වෙලා නැහැ. නේද? එක පදයක් බවට පත් වෙලා තිනවා අර්ථය එකක් වෙලා නැහැ. ගස්වැල් කියලා කියන්නේ ගස්ද වැල්ද කියන තේරුමම තමයි. තේරුමේ වෙනසක් වෙලා නැහැ. ඒ අර්ථ තේරුමම තමයි තියෙන්නේ. නේද? නිසා මෙතන අර නොඑක් ශබ්ද නොඑක් පද එක පදයක් බවට පත්වීම සමාසවලදී සිදු වෙනවා කියන කාරණේ තහවුරු වෙනවා. නොඑක් පද එක පදයක් බවට පත්වීම කියන එක නොඑක් ශබ්ද නේසදංශියව එක සදායුරක් සේ ගලපුණු සමස් නම් කියන ප්‍රකාශය මෙතෙන්දී තහවුරු වෙනවා. හැබැයි සමාසවලදී මෙන්න මෙහෙමත් වෙනවා. නේද? මේ වැඩෙත් සිද්ධ වෙනවා සමාසවලදී. නොඑක් අර්ථ එක අර්ථයක් බවට පත්වීමත් සමාසවලදී සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ලෙස මං කියනවා මේ කිරෙන් පිසූ බත්. කිරෙන් පිසූ බත්. අපි සමාස කරන කිරෙන් පිසූ බත් කිරිබත් කියලා. කිරිබත් කියලා සමාස කරනවා. දැන් ඔතන බලන්න කිරෙන් පිසූ බත්. කිර කියන්නේ එකක්, පිහනවා කියන්නේ එකක්, බත් කියන්නේ එකක්. කිරි කියන්නේ දියරයක්, බත් කියන්නේ ද්‍රව්‍යයක්. නේද? ඒ එක එක අර්ථ තියෙන පද. කිරෙන් පිසූ බත්. අපි සමාස කරන කොහොමද? කිරිබත් කියලා. කිරිබත් කියලා සමාස වෙනවා. කිරෙන් පිසූ බත් කිරිබත්. එතෙන්දී අපිට පේනවා අර වෙනස් අර්ථ තියෙන. වෙනස් අර්ථ ඇති පද ටික එක අර්ථයක් වෙලා තියෙනවා. වෙනස් අර්ථ. කවුරු හරි මයික් එකක් ඔන් කරගෙන ඔෆ් කරගන්න. කිරෙන් පිසූ බත් කිරිබත් බවට පත්වීමේදී වෙනස් අර්ථ ඇති පද ටිකක් එක අර්ථයක් බවට පත් වෙනවා. නේද? වෙනස් අර්ථ ඇති පද ඒකාර්ථයක් බවට පත් වෙනවා. කිරිබත් කියවම අපිට කිරි වෙනමයි බත් වෙනමයි මතක් වෙන්නේ නැහැ නේද? නමුත් ගස්ද වැල්ද කියන්නේ ගස් වෙනමයි වැල් වෙනමයි ගස්වැල් කිව්වත් මතක් වෙන්නේ අපිට. නමුත් කිරෙන් පිසුවත් කිරි වෙනම බත් වෙනම එහෙම මතක් වෙන්නේ එක තේරුමයි එතන තියෙන්නේ. ඒ නිසා ඔබට පේනවා සිදත් සංග්‍රහ කතුවරයාගේ විග්‍රහය මම අරගත්තේ මේ සමාසවලදී වැඩ දෙකක් සිදුවන බව පෙන්වන්න. සමහර වෙලාවට පද කෙටි කර ගැනීමක් වෙන්ව තියෙන පද එක් පදයක් බවට පත් කර ගැනීම විතරයි සමාසවලදී සිද්ධ වෙන්නේ. තවත් සමහර වෙලාවට වෙනස් අර්ථ ඇති පද ඒකාර්ථයක් බවට පත්වීමත් සමාසවලදී සිද්ධ වෙනවා. වෙනස් අර්ථ ඇති පද ඒකාර්ථයක් බවට පත්වීමත් සමාසවලදී සිදු වෙනවා. අපි ලියමු මෙහෙම. ලියන්න. සිදත් සංගරාව නම් වූ ඉපැරණි ව්‍යාකරණ ග්‍රන්ථයෙහි අවස්ථා දෙකකදී සමාස පිළිබඳව
දෙආකාරයකට විග්‍රහ කර ඇති බව පෙනේ. දෙආකාරයකට විග්‍රහ කර ඇති බව පෙනේ. සිදත් සංගරාවෙහි සංඥා අධිකාරය තුල නැත්නම් සන්නදියර තුල සංඥා අධිකාරය තුල සමාස හඳුන්වා ඇත්තේ මෙසේය. සමාස හඳුන්වා ඇත්තේ මෙසේය. සමාස හඳුන්වා ඇත්තේ මෙසේය. පෙරළි කොමාය තුලේ නේ සදන්සියෝ එක සදායුරක්සේ ගලපනු සමස් නම් නේ සදන්සියෝ එක සදායුරක්සේ ගලපනු සමස් නම් නේ සදන්සියෝ එක සදායුරක්සේ ගලපනු සමස් නම් එහි සරල අර්ථය නොඑක් ශබ්ද සමූහයන් එක් ශබ්දයක් සේ ගලපා ගැනීම සමාස නම් වන බවයි. සමාස නම් වන බවයි. එමෙන්ම සිදත් සංගරාවෙහි සමස් අදියරේදී සමාස පිළිබඳව මෙසේ දක්වා ඇත නැත්නම් මෙසේ හඳුන්වා ඇත. පෙරළි කොමාය තුලේ කියොලත ඒකාරුත සබඳව සදන් අනරුත්
සබඳව සදන් අනරුත් සබඳව සදන් අනරුත් එවූ සමස් විධි නම් එවූ සමස් විධි නම් එහි බේදැන් පවස්මෝ එහි බේදැන් පවස්මෝ ඒ සරලාර්ථය වන්නේ එහි සරලාර්ථය වන්නේ නොයෙක් අර්ථ ඇති පද සම්බන්ධ වී එක් අර්ථයක් ප්‍රකාශ වේ නම් එක් අර්ථයක් ප්‍රකාශ වේ නම් එය සමාස නම් වන බවත් එහි ભેදයන් දැන් පවසන බවත්ය ඒ ભેදයන් දැන් පවසන බවත්ය මේ අනුව සිදත් සංගරා කතුවරයා සිදත් සංගරා කතුවරයා අවස්ථා දෙකකදී දෙආකාරයකට සමාස පිළිබඳ විග්‍රහ කර ඇති බව පෙනේ. සමාස පිළිබඳ විග්‍රහ කර ඇති බව පෙනේ. පළමු අවස්ථාවෙහිදී වෙන්ව ඇති පද එක් පදයක් බවට පත් කර ගැනීම
සමාසය අනුවෙන් දක්වා ඇති අතර දෙවන අවස්ථාවෙහිදී වෙන්ව ඇති අර්ථ එක අර්ථයක් බවට පත් කර ගැනීම සමාසය අනුවෙන් දක්වා ඇත. මෙම කාර්යයන් දෙකම සමාසවලදී සිදුවන බව පැහැදිලිය. නිදසුනක් ලෙස ගස්ද වැල්ද යන පද ගස්වැල් යනුවෙන් සමාස කළ කල්හි සිදුවී ඇත්තේ වෙන්ව පවත්නා පද එක් පදයක් බවට පත්කර ගැනීම පමණක් බව පැහැදිලිය. එහෙත් කිරෙන් පිසූ බත් යන පද සමාස කළ කල්හි නිර්මාණය වන
නිර්මාණය වන. කිරිබත් යන සමාස පදය තුල සමාස කාර්ය සඳහා යොදාගත් පද තුනෙහිම අර්ථය ඒකාර්ථයක් බවට එක් අර්ථයක් බවට පත්ව ඇති බව පත්ව ඇති බව පැහැදිලි වේ. සමාසවලදී පද කෙටි කර ගැනීමක් සිදුවන බව ඇත්ත. වෙනම තියෙන පද එක් පදයක්සේ එක් කර ගලපා ගැනීම සිදුවන බව ඉතාම පැහැදිලි. හැබැයි සමාස කාර්ය අපට ඕන විදියට සිදු කරන්න බැහැ. අපිට ඕන විදියට වචන අරගෙන නේද ඒ වචන එක අර්ථයක් කිරීම හෝ එක පදයක් බවට පත් කිරීම ඉතුවක්කාරී ලෙස කරන්න බැහැ. සමාස එකතු කර ගැනීම කළ යුත්තේ ඒ පවත්නා සම්මත ක්‍රමයට විතරයි. උදාහරණයක් ලෙස අපට පුළුවන් අත් ද පාද අද්ද පාද අපි සමාස කරන අත්පා කියලා. එහෙම ගලප ගන්න පුළුවන්. අත්පා. ඒ වුණාට අපට පුළුවන් අද්ද හිසද අත්හිස කියලා ගලපන්න පුළුවන්ද? එහෙම ගලපෙන්නේ නැහැ. මේව ගැලපෙනවා මෙහෙම. අත්හිස කියලා ගලපන්න හැකියි. ඒ නිසා සමාසවලදී වෙන්ව ඇති පද එක පදයක් බවට පත් කර ගැනීම සිදුවන බව පැහැදිලි. හැබැයි ඒක අපට ඕන විදියට කරන්න පුළුවන් කමක් නැහැ. එය කළ යුත්තේ ඒ පද අතර කිසියම් ගැළපීමක් ඇතනම් පමණයි. සමාස වන පද අතර කිසියම් ගැළපීමක් තිබිය යුතුයි. සමාසෝ පද යුක්තත්වෝ යුක්ති සහගත පදයන්ගේ ගැළපීම සමාස නම් වේ. නේද? යුක්ති සහගත පදයන්ගේ ගැළපීම කියන්නේ මාතෘ භාෂාව තුළ එහෙම අදහස් කරන්නේ සමාස වන පද අතර කිසියම් ගැළපීමක් තිබීම අවශ්‍යයි. අපිට පුළුවන් අර මං කලින් ගත්ත උදාහරණෙම ගන්නම් ගස්ද වැල්ද ගස්වැල් කියලා සමාස කරන්න පුළුවන්. ගස්වැල්. නේද? ගස්ද වැල්ද ගස්වැල්. නමුත් ගස්ද මල්ද ගස්මල් කියලා සමාස කරන්න බෑනේ අපිට. අර පද දෙක අතර නිකන් ළඟින් යන ගතියක් තියෙනවා. ඒ පද දෙක අතර කිසියම් සමාන ලක්ෂණයක් තියෙනවා. ඒ සාම්‍ය ඒ ළඟින් යන ගතිය නිසා තමයි දෙක සමාස කරන්න පුළුවන්. එහෙම නැති පද අරගෙන සමාස කරන්න බැහැ.
යුක්ති සහගත බවක් සමාස වන පද අතර තිබිය යුතුයි. සමාසෝ පද යුත්තත්තු. යුක්ති සහගත පදයන්ගේ ගැලපීම සමාස නම් වේ. යුක්ති සහගත පදයන් ලියන්න. සමාසවලදී වෙන්න පවත්නා පද එක්කර ගලපා ගැනීම මුඛ්‍ය පරමාර්ථය වුවද ප්‍රධාන පරමාර්ථය වුවද ප්‍රධාන පරමාර්ථය වුවද එය අපගේ අභිමතය පරිදි සිදු කළ නොහැකිය. එය අපගේ අභිමතය පරිදි සිදු කළ නොහැකිය. නිදසුනක් ලෙස ඇස්ද කන්ද මේ ඔයාලගේ ටියුට් එක හදාගන්න. මෙන්න මෙතන කොමාවක් වැටලා තිනවා. මේ කොමාව අවශ්‍ය නැහැ. මේක අයින් කරන්න. ඒක මුද්‍රණ දෝෂයක්. ටියුට් එක ඉවත් කරගන්න. මේ කොමාවක් තියෙන ඇස්ද කන්ද කියන දේ කොමාව අවශ්‍ය නැහැ. මම උන්දක උඩත් එහෙම කොමාවක් වැටලා තිනවා. මේකත් මේ ඉරද හඳද කියන දේ කොමාව දාන්න එපා. මේක ඉවත් කරන්න කොමාව. ඇස්ද කන්ද යන පද ඇස්කන් ලෙස යනුවෙන් සමාස කළ හැකි නමුත් ඇස්ද කටද යන පද ඇස්කට යනුවෙන් සමාස කළ නොහැකිය. ඇස්කට යනුවෙන් සමාස කළ නොහැකිය. සංස්කෘත ව්‍යාකරණය තුල නැත්නම් මාතෘ භාෂාගත ව්‍යාකරණය තුල සංස්කෘත ව්‍යාකරණය තුල සමාසෝ පුත්පද යුත්තත්ථෝ සමාසෝ පද යුත්තත්ථෝ යනුවෙන් දක්වා ඇත්තේ යයි. පෙරලිකම ඇතුළේ දාන සමාසෝ පද යුත්තත්ථෝ කියන යෙදු පෙරලිකම දාන්න. යනුවෙන් දක්වා ඇත්තේ එයයි. එහි සරල අර්ථය වන්නේ යුක්ති සහගත බවක් එනම් ගැලපීමක් ඇති පද යුක්ති සහගත බවක් එනම් ගැලපීමක් ඇති පද
එක්කර ගලපා ගැනීම එක්කර ගලපා ගැනීම සිදුවිය යුතු බවයි සිදුවිය යුතු බවයි මේ අහන සමාසවලදී දැන් අපේ සිංහල භාෂාවේදී තව දෙයක් විශේෂ දෙයක් පළ ඉන්න ඕනේ. වෙන්ව තියෙන පද එක්කර ගලපා ගැනීමනේ සමාසවල ප්‍රධාන අපේක්ෂාව නේද? වෙන්ව තියෙන පද එක්කර ගලපා ගැනීම තමයි සමාසවලදී ප්‍රධාන අපේක්ෂාව. ප්‍රධාන අපේක්ෂාව ඒකනේ. මේ විදිහට වෙන්ව තියෙන පද එකතු කරලා ලියන්න ඕනේ. එක පදයක් වෙන්න ඕනේ. හැබැයි ඒක එහෙමම සිද්ධ වෙන බවක් පේන්නේ සමහර වෙලාවට. වෙන්ව තියෙන පද එක පදයක් ලෙසම ලිවීම ඇතැම් වෙලාවට සිදුවන බවක් පේන්නේ නැහැ. ඇතැම් වෙලාවට සිදුවන බවක් පේන්නේ නැහැ. ඒත් අපි සමාස කළාට පස්සේ ඈත් කළ තමයි ලියන්න සමාලා. දැන් උදාහරණයක් ඇටියට ඉර දහඳද සමාස කරන් පස්සේ මම කලින් ගත්ත උදාහරණෙම ගන්න. ඉර දහඳද එකතු කරලා ලියන්න ඕනේ ඉරහඳ කියලා. ඒක තමයි නියමය. හැබැයි ඕක අපි තවදුරටත් අපේ භාෂා ව්‍යවහාරය තුල ඉර හඳ කියලා ඈත් කරලා ලියන්න පුරුදු වෙලා තියෙනවා. නේද? උපාසකයෝද උපාසිකාවෝද උපාසකයෝද උපාසිකාවෝද ඔක තනි වචනයක් වෙන්න ඕන. හරිනම් උපාසක උපාසිකාවෝ කියලා. උපාසක උපාසිකාවෝ කියලා තනි වචනයක් වෙන්න ඕන. නමුත් ඒක එහෙම වෙලා නැහැ. සමහර වෙලාවට අපි ඕක ලියන්නේ උපාසක උපාසිකා කියලා වචන දෙකක් හැටියට. නේද? වචන දෙකක් හැටියට. ඒ නිසා සමාසවලදී අපේක්ෂා කරන දේ ඒ විදිහටම සිදුවන බව පේන්නේ නැහැ. ලියන්න මෙහෙම. සමාස වලින් සිදුවන්නේ වෙන්ව ඇති පද එක්කර ගලපා ගැනීම වුවද ඒ ආකාරයෙන්ම භාෂාව තුල සිදු නොවන බවක් පෙනේ. නිදසුනක් ලෙස උපාසකයෝද උපාසිකාවෝද යන පද සමාස කළ කල්හි එනේ ටියුට් එකේ වරදක් තියෙන මේක හදා ගන්න හොඳයි.
උපාසක උපාසිකාවෝ යනුවෙන් මෙතන එකතු කරලා ලියන්න ඕනේ. මේ ටියුට් එකේ මේ වචන දෙක එකතු කරලා ලියන්න ඕනේ. උපාසක උපාසිකාවෝ යනුවෙන්. මේ දෙක එකතු වෙන්න ඕනේ. එක වචනයක් වෙන්න ඕනේ. උපාසක උපාසිකාවෝ යනුවෙන්. එකට ලිවිය යුතු වුවත් එකතු කරලා ලියන්න ඕනේ. එකට ලිවිය යුතු වුවත් ඒ භාෂා විවහාරය තුල වෙන් කරලා ලියන්න උපාසක උපාසිකාව යනුවෙන් ඈත්ව යොදනු ලබන බව එහෙම නැත්නම් ලියනු ලබන බව ඈත් කර යොදනු ලබන බව පැහැදිලිය මේ අහන්නමයි දරුවනේ සමාස සිදුවන ආකාරය අනුව ප්‍රධාන කොටස් පහකට වෙන් කරනවා. අව්‍ය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, අන්‍යාර්ථ සමාසය, දකාරාර්ථ සමාසය කියලා කොටස් පහයි. අව්‍ය සමාසය අව්‍ය සමාස කියලා සිද්ධ සංග්‍රහය නම් කෙරේ. විශේෂණ සමාසය විශේෂණ සමාස කියලා සිද්ධත නම් කෙරේ. විභක්ති සමාසය විභත් සමාස. ඕකේ ටියුට් එකේ එතනත් මුද්‍රණ දෝෂයක් තියෙන විමත් කියලා වැදිලා තියෙන විමත් නෙවෙයි විභත්. විභත් සමාස. විභත් කියලා හදාගන්න. විභත් සමාස. අන්‍යාර්ථ සමාසය අන්නරුත් සමාස. දකාරාර්ථ සමාසය ද අරුත් සමාස. sorry. මේ විදිහට සමාස කොටස් පහකට බෙදෙනවා. ප්‍රධාන කොටස් පහක්. ලියන්න මෙහෙම. සමාස කාර්ය සිදුවන ආකාරය අනුව සමාස කාර්ය සිදුවන ආකාරය අනුව ඒ ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. එය ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. එනම් කියලා මේ කොටස් පහ ලියන්න. මේ කොටස් පහ ලියන්න එනම් කිය. එක අව්‍ය සමාසය, දෙක සමාස පිළිබඳ හැඳින්වීම එතනින් අවසන් කරනවා. සමාස පිළිබඳ මූලික හැඳින්වීම කළේ අපිට ඔය සමාස ප්‍රභේද පහ. අව්‍ය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, අන්‍යාර්ථ සමාසය සහ දකාරාර්ථ සමාසය කියන සමාස ප්‍රභේද පහ වෙන්වෙන්ව අපි හරියට ඉගෙන ගන්න ඕනේ, හරියට අල්ල ගන්න ඕනේ, ග්‍රහණය කර ගන්න ඕනේ. එතකොට අපට විභාග දෙන ඕන ප්‍රශ්න පිළිතුරු ලියන්න පුළුවන්. උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි පුරා සිව් වසරක් ගාලු දිසාවේ දිස්ත්‍රික් ප්‍රථමයා සමගින් වැඩිම සිසු පිරිසක් නීති පීඨයට විශ්වවිද්‍යාලයට යොමු කළ ගාල්ලේ එකම සිංහල පන්තිය ඉලක්කයක් ඇති දරුවන්ගේ සිංහල පන්තිය උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි